නිර්මාණය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මූලිකත්වයේ ගෙන කටයුතු කරන ලෙස ඉන්දියාව මෙහිදී යෝජනා කරලා තිබෙනවා. විශේෂ මෙහිදී සඳහන් කරනවා ඒ වෙනුවෙන් ඉන්දියානු රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් COVID-19 තත්ත්වය යටතේ වුවද ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු කලාපයේ සෙසු රටවල සංවර්ධනය යලි ගොඩනැගිය යුතු බවත් මෙහිදී සඳහන් කරලා තිබෙනවා. ඉන්දියා ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවල් මහත්මයා ශ්‍රී ලංකාවට පැමිණියා. එතුමා ඊයේ දවසේදී විජේරාම නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණෙහිදී පැවති මේ ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී තමයි මෙන්න මේ යෝජනාව කරලා තිබෙන්නේ. මේ කලාපීය ආර්ථිකය නංවන්නට අවශ්‍ය කරන ක්‍රම සොයා බලන්නට කියන ඉල්ලීම කර තිබෙන්නේ එහිදී බවයි සඳහන් කරන්නේ. ඒ සමගින් අපි තවත් පුවත් කිහිපයකට තොරතුරු කිහිපයකට යමු වෙනවා. එහිදී විශේෂයෙන්ම ලංකාදීපයේ තොරතුරු අපි කියන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම එහිදී දිවයින තොරතුරු වෙතට අවධානය යොමු කරද්දී අපි සූදානම් වෙනවා මෙන්න මෙහෙම තොරතුරක් ඔබට කියන්නට. අභිනව පොලිස්පතිවරයා ඊයේ දවසේදී දුරේ වැඩබහර ගැනීම සිදු වුණා. අපි ඒ වෙතටයි අවධානය යොමු කරන්නේ. නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වැඩ ආරම්භයි කියලා එතුමා සහ පවුලේ ඡායාරූපයක් සමකින් හේමන්ත රන්දුණු මේ වාර්තාව දෙමින්ට වාර්තා කරනවා. මේ ඔබ දකින්නේ එයයි විශේෂයෙන්ම මේ ඉතිහාසයේ වාර්තාවක් තබනවා සී.ඩී. වික්‍රමරත්න මහත්මයා. ඒ තමයි වැඩිම කාලයක් වැඩ බලන පොලිස්පති ධුරයේ වැඩ බැලීමෙන් අනතුරුව තමයි එතුමා මෙලෙසින් පොලිස්පතිවරයා ලෙසින් අවසානයේදී වැඩබහර ගැනීම සිදු කරන්නේ. පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වූ සී.ඩී. වික්‍රමරත්න මහත්මයා ඊයේ සුබ මොහොතින් සිදුරේ රාජකාරී භාරගත්තේ. වසර එකහමාරක කාලයක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස රාජකාරී කළේ මහතා පොලිස්පති තනතුරට පත් කරන ලැබුවේ 1/25 වෙනිදායි කියන කාරණාව සඳහන් කරනවා. විශේෂම අර පාස්කු ප්‍රහාර මාලාවෙන් නැත්නම් සිද්ධියෙන් පසුව පොලිස්පති එවකට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා 2019 වර්ෂ අප්‍රේල් මාස 29 වෙනිදා වැඩ තහනමකට ලක් වූ මොහොතේ පටන් සී.ඩී. වික්‍රමරත්න මහත්මයා මෙලෙසින් වැඩ බලන පොලිස්පති ධුරයේ රාජකාරී කළාය. දැන් එතුමා පිළිබඳව සඳහන් කරන විශේෂම එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර එතුමාගේ නම චන්දන දීපාල් වික්‍රමරත්න. හැබැයි කිසිම අවස්ථාවක චන්දන දීපාල් කියන නම භාවිත කරන්නේ නැහැ. සී.ඩී. වික්‍රමරත්න මහත්මයා ලෙසින් තමයි එතුමාව සඳහන් කරන්නේ. එතුමා මාධ්‍ය හමුවට නිරන්තරයෙන් පැමිණෙන්නේ නැහැ. හැබැයි රට වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉසව් නියෝජනය කරමින් විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් කටයුතු කරපු පොලිස් නිලදරුවෙක් අවසානයේදී ඔහු තමන්ගේ අත්දැකීම් සහ තමන්ගේ පරිණත භාවය තුළින් පොලිස්පති ධුරය දක්වා උසස් වීම ලබනවා. අප මේ මොහොතේදී අභිනවෙන් තෝරාපත් කර ගැනණු පොලිස්පතිතුමන්ට ස්වර්ණ වාහිනියේ සියලු දෙනාගේම සුභාශිංසන මේ මොහොතේදී එක්කාසු කරනවා. ඒ සමගින්ම තවත් අලුත් පත්වීමක් තිබෙනවා. ඒ ගැනත් ඒ සමගින්ම වාර්තා කරන්නේ දිවයින. මොකක්ද අලුත් පත්වීම? වෛද්‍ය සභාවේ නව සභාපති මහාචාර්ය වජිර දිසානායක උපාලි දිසේරම් මේ දිවෙන්ට වාර්තා කරනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස මහාචාර්ය වජිර දිසානායක මහතා පත් කර ඇත. ඊට අදාළ පත්වීමේ ලිපියට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අත්සන් කර තිබේ කියලයි මෙහිදී සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කරන ලැබූ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා තමයි ඒ අනුව තමයි ඉන්පසුව මෙතුමාව අභිනවෙන් මහාචාර්ය වජිර දිසානායක මහත්මයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙසින් තෝරා පත් කරගෙන තිබෙන්නේ. ඔය අතර තවත් විශේෂ පුවතක් වාර්තා වෙනවා. මේ ඊ දවසේදී සියලුම මාධ්‍ය වාර්තා කරන්නට යෙදුණු පුවතක් බවට පත් වෙනවා. මොකක්ද මේ පුවත? කළුකොටි සැමරූ එරාවුරු 4 දෙනෙක් අත්අඩංගුවට. හේමන්ත රන්දුරු මේ වාර්තාව වාර්තා කරනවද වෙන පුවත්පතට. අධිකරණ නියෝග නොතකමින් අන්තර්ජාලය ඔස්සේ කළුකොටි මහවිරු සැමරුම් උත්සවයේ සමරමින් තොරතුරු හුමාරු කළ එරාවුරු චෙන්කලඩි ප්‍රදේශයේ සිව් දෙනෙකු තමයි මෙලෙසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එහිදී සඳහන් කරනවා විශේෂයෙන්ම මේ පිළිබඳව තොරතුරු මේ සිව් දෙනා අධිකරණයේ ලබා දී තිබූ නියෝග කඩ කරමින් LTTE නායකයව සිටි මේ පුද්ගලයාට වීරයෙකු ලෙස ඉස්මතු වන ආකාරයට Facebook සහ විවිධ සමාජ ජාල ඔස්සේ වෙබ් අඩවි ඔස්සේ විවිධ ප්‍රචාරයන් කර තිබූ බවත් පොලිසිය පවසනවා. යනු තමයි මේ පුද්ගලයන්ම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ තමයි දිවයින වාර්තා කරන තවත් ආරක්ෂාව සම්බන්ධයෙන් වන පුවත. තවත් තොරතුරු බොහොමයක් තිබෙනවා පත්තරේ. අපි හැම එකක්ම ඔබට කියන්න සූදානම්. මේ වගේම තමයි COVID-19 වසංගතය හරහා
මේ මොහොත වලට රටේ තත්වය ඉදිරියේදී මොනවාගේ ක්‍රියාමාර්ග ගන්නවද මේ සියලු කාරණා අපි ඔබට සඳහන් කරන්න සූදානම් වෙනවා. හැබැයි අපි සූදානම් දැන් කෙටි විරාමයක් සඳහා. දින තුනෙන් ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක් හෝම් ලෝන්ස් කමර්ෂල් බැංකුවෙන්. ශ්‍රී ලංකාවේ වාසිදායකතම මොබයිල් පසුගියුම් පැකේජය ඩයලොග් පවර් ප්ලෑන් එකක් ඔබත් අදම ලබා ගන්න. කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලා ගන්න පුළුවන් සේලෙක් සත්කාරයෙන් විතරයි. Union Assurance වෙතින් සිසුමක ප්ලස් ඔබේ දිවියට අපේ සවිය. දැඩිගම රන්නෑ මධ්‍යස්ථානවලින් පවමකට රුපියල් 80000ක්ම ගෙවනවා. ඊයේ දිනේ රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය දරබා ස්වර්ණ මහල් වෙතින් රන්කාසි දිනාගත් ජයග්‍රාහකයන් ශ්‍රියානි චන්ද්‍රිකා මට්ටක්කුලිය, H.A. ශ්‍රියානි මල්ලිකා මිනුවන් දෙනිය, ප්‍රේමසිරි පතිරණ බදුල්ල, MC නිල්මිනී කුරේ වැලිමඩ, මේනකා සුදර්ශනී සිරිවර්ධන මොනරාගල. ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්. මීළඟ ජයග්‍රාහකයා ඔබ විය හැකි. රැඳින්න ස්වර්ණවාහිනිය සමගම. බිස්නස් එක පටන් ගත්ත පළවෙනි දවස වගේ. එදා විශ්වාසයෙන්ම අදත් පටන් ගන්න. නෙස්ට් මෝල්ට් වල රන්වන් මෝල්ට් සහ කිරිසාරයක් නව පෝෂණ සංයෝගයක් ශක්තියට සහ ප්‍රතිශක්තියට උපකාරී වේ. ඔබව බලගන්වන්න 100% සූදානම්. නෙස්ට් මෝල්ට්. From Nestle. ඉස්සර තිබ්බ දනිස් අමාරුවට මෙහෙම කඩනගින්න බහින්න හිතන්නවත් බෑ. ඉස්සර තිබ්බ කොන්දේ අමාරුවට මෙහෙම මහන්න හිතන්නවත් බෑ. ඉස්සර තිබුණු උරිහි සමාරුවට මෙහෙම වැඩ කරන්න එක හිතන්නවත් බෑ. රාජපුර හන්දි පෙළ ඔබේ සියලුම හන්දි අමාරු හෙවත් ආදරටි සහ නාරගට ගැසීම සම්පූර්ණයෙන් සුව කරයි. ලංකා ප්‍රීමියර් ලීග් 2020 එක්ව ජයගමු. අම්මේ මේ බලන්න. මෙයා තේ හදන්නයි යන්නේ. අපි හදන විදිහටම උකු ගතියෙන් වැඩි මෝල්ට් රසයෙන් පිරිවීවා තේ එකට එකතු කර උකුම උකු තේ කෝප්පයක උපරිම රස විඳ ගන්න. හරිම උකුයි හරිම රසයි. වීව දැම්මනේ. වීව එකතුළු උකු තේ එකක රස උපරිමයි. උකු ගතිය පිරිවීවා තේ එක සුපිරි. Barbecue chicken, roast chicken, chicken sausages සහ chicken bacon සමගින් නැවුම් ingredients දමා රස ගැන්වූ Pizza Hut හඳුන්වා දෙන the ultimate chicken treat pizza. Pizza Hut මේ උත්සව සමයේ ඔබත් එක්ක ඔබේ ගෙදරටම. Pizza Hut. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ්. මේවා කොන්දේසි නැතුව දෙන්න. පත්තරේ තොරතුරු කියන්න සූදානම් වන්නේ. දැන් විරාමෙන් පස්සේ කියන තොරතුර මේ ඊයේ සහ පෙරේදා දවසේ වඩාත්ම කතාබහට ලකුණු තවත් එක් මාතෘකාවක් වුණා. මාතෘකා කිහිපයක් කතා වුණා. හැබැයි මෙය හිටි හැටිම මත වූ කාරණාවක්. ඒ තමයි රාජ්‍ය අමාත්‍ය විමල්වීර දිසානායක මහත්මයා මේ වන සංරක්ෂණ නිලධාරීන් වනජීවි නිලධාරීන් සමග ඇති වූ යම් බහින්බස් වීමක්. දැන් මේ තොරතුරු දිනමිනත් වාර්තා කරනවා මෙන්න මෙහෙම. ඇමති පනතට පටහැනිව වැඩ කරනවා. කැලයක් මැදින් පාරක් හදන්නට ඉඩ දෙන්නට බැහැ. වනජීවී නියාමක සංගමේ සභාපතිවරයා කියූ ප්‍රකාශයක් අද දිනමින වාර්තා කරනවා. මේ ඔබ දකින්නේ ඒකයි. අපි ඒක බල්ලම ඉන්න ඕන නැත්නම් මේ තොරතුරු කියාගන්න පුළුවන්කමක් තියෙනවා. මේක කියන්න විදියට වැඩි විස්තර කියන්න අවශ්‍යයි. දැන් මේකෙදි කියන කාරණාව තමයි විශේෂම ඇමතිතුමා මේ පනතට එරෙහිව වැඩ කරනවා. ඒ නිසා මේක වඩාත් වැරදි කාරණාවක් බව තමයි මෙහිදී සඳහන් කරන්නේ. ඒ අනුව කියනවා වනජීවි දෙපාර්තමේන්තුව යටතේ 1984 දී චලගැලුම් නිම්න ජාතික උද්‍යානයක් ලෙස ගැසට් කර ඇති කැලයක් මදින් පාරක් ලබා දීමට කිසිසේත් ඉඩ නොතබන බව වනජීවි නියාමක සංගමේ සභාපති ශානුක සඳරුවන් දිනමිට ප්‍රකාශ කළා තිබෙනවා. දැන් ඔය අතර එහෙම කියද්දී විමලවීර දිසානායක මහත්මයා තමයි මේකට සම්බන්ධ වන්නේ, කතානායකයා බවට පත්වන්නේ මේ කතාවේදී. එතුමා මතු කරන කාරණාවක් ඊයේ දවසේදී එතුමා කිව්වා
මාධ්‍යමාව දාමරිකෙක් කළා කියලා ඇමති විමලවීර දිසානායක මහත්මයා ප්‍රකාශ කළ පාර්ලිමේන්තුව තුළ එයත් දිනමින් අද වාර්තා කරලා තිබෙනවා. මෙන්න කාරණාව. මම කලේ ජනතාව භාවිත කළ මාර්ගයක් නැවත දීමයි කියලා තමයි එතුමා සඳහන් කළේ. දැන් මේක තමයි සිද්ධිය. මේ ආරෝව අතු වෙන්නේ ඇති වෙන්නේ ඔතනයි. අපි සූදානම් වෙනවා දැන් මේ තත්ත්වය ඇති වුණේ කොහොමද? මේ පිළිබඳව ඔබ ඇතැම් විට දැනටමත් දන්නවා ඇති. හැබැයි මේ ඇති වුණේ කොහොමද? මෙන්න මෙහෙමයි. පොළොන්නරුව ජාතික ජලගෙලින් නිම්න ජාතික වනෝද්‍යානය හරහා යක්කඩුව ගම්මානයට මාර්ගයක් සැකසීම සහ වන උද්‍යානයට ගවයින් මුදාහැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සමග පසුගිය 25 වන දින විමලවීර දිසානායක සහ රොෂාන් රණසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් සාකච්ඡා කරනු ලැබුවා. මෙම ජාතික වනෝද්‍යානයට ගවයින් මුදාහැරීමට හා මාර්ග සැකසීමට පියවර ගන්නේ නම් ඊට විරෝධතාවය පළ කරන බව එම අවස්ථාවට පැමිණ සිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරුන්ට පවසා සිටියා. ඒත් සමග රාජ්‍ය අමාත්‍යවරුන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ජාතික රක්ෂිතයකට හරක් දානවා නම් මිනිස් ක්‍රියාකාරකම් එනවල යන්න වෙන්නට කලාවල කඩමල දිහාදී ලොකු ටෝක් දෙන්න තු මං එච්චර බෙල්ලෙන් අල්ලලා මුවමත් ගෝනමත් අයින්දක සත්තුන්ගේ මච්චි කියලා කඩවල ගන්න. අල්ලනවා කොයි ගිහිල්ලා. බම්බු. ලොකු ටෝක් දෙන්නේ. NGO එක්ක වැඩ කරලා කරන්න බෑ මල්ලි. මේකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේක අපේ රටේ ප්‍රශ්නේ වෙන අය වුණ ඕනෙත් නැහැ. මේක අපිට විසඳගත හැකියි. මෙහිදී සිදු බහින් බස්වීමට සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නිලධාරීන්ට තර්ජනය කළ බව පවසමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. මේ හේතුවෙන් වන උද්‍යාන රැසක මෙන්ම ගම් වදින වනාලීන් පළවා හැරීමේ මෙහෙයුම් අතරමඟ නවතා දමා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සංකේත වැඩවර්ජනයක යොමුව සිටින අයුරු දැක ගන්නට ලැබුණා. මිනිසුන්ගේ ජීවිත අවදානම ගන්න කවුරුත් නැහැ. දෙපාර්තමේන්තුවේ බුද්ධ සංගම විශ්වවිද්‍යාලය බුද්ධ ක්‍රියාමාර්ගයකට අපි ගමනතයි. ඔබවහන්සේලා සහ ගම්මු අපහසුතර පත්‍රය ගැන සමා වෙන්න. ඊයේ දවසේ ඔබතුමාලා ඒ කලබල කරන අලියා හොයාගත්තා. දැන් එයා අල්ලන්නේ නැතුව ගියොත් ජීවිත හානියක් වුණොත් ඔය රාජ්‍ය ඇමතුමාවක් තියනවාද? වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව පොළොන්නරුව වන අඩවි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්ද පවත්වනු ලැබුවා. අපේ ප්‍රශ්න පාරම්පරිකව කරගෙන ආපු මේ කාර්යය අපිට කරන්න ලබා දෙන්න අපි වනජීවි දෙපාර්තමේන්තුවට විරුද්ධත් නෑ. මේ ගැන මේ දුප්පත් මිනිසුන්ගේ කොවිතන ලබා දෙන්න මේ වනජීවි මහත්තර බඩුවට ගෙවහින් අපේ කුඹුර තහනම් කරලා අපට කණ්ඩ දෙයක් නෑ. මේ අතර ජාතික පරිසර එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කළේ මෙම ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදිකිරීම තුළින් වැලි ජාවාරම්කරුවන්ගේ අරමුණු ඉටුවන බවයි. එනම් මහවැලි ව්‍යාපෘතිය හරහා මේ භූමියේ යම් තැනක එලිපෙහෙලි වෙලා නැවත අලිමිනිස් ගැටුම උග්‍ර තත්වයකට පොළොන්නරු ප්‍රදේශයේ දැන් තියෙන ප්‍රමාණයට වඩා 100,000 ගුණයකින් වැඩිවීමකට පත් වෙනවා. මේ පාර හැදෙන්නේ මහවැලි ගඟ දිගේට තමයි මේ පාර ගමන් කරන්නේ. වෙන කිසි දෙයක් නිසා නෙමෙයි මේ පාර කපන්නේ. පැහැදිලිවම අපි පරිසරවේදීන් හැටියට චෝදනා කරනවා වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි මේ පාර කපන්නේ. මේ පාර කපන්නේ වැලි නිදියකටයි. විමලවීර දිසානායක මහත්මයා ජාතියෙන් සමාවගත යුතුයි. ඒ සමාවගත්තේ නැත්නම් අපි මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග මහා පාරේ මහා මග තෝරන තීරණය කළා තියෙනවා. මේ තමයි ඊයේ දවසේ තත්ත්වය. අප දැන් සූදානම් අද දවසේ තත්ත්වය සහ හෙට සහ වර්තමානයේ තත්ත්වය පිළිබඳව හොයා බලනට මේ පවතින වසංගත තත්ත්වය හමුවේ. ඒදී අප විශේෂයෙන්ම මේ මොහොතේදී සජීවී ලෙසින් සම්බන්ධ කරගන්නවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතුනි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා අයබෝවන් ඔබතුමාට කියමින් පිළිගනිමින් අපි සෝදානම් වෙනවා ඔබතුමාව සම්බන්ධ කරගන්න. අයබෝවන් සුබ දේශනක් චන්දන. ඔව් යුද හමුදාපතිතුමනි ඔබතුමා හරහා තමයි රටේ වෙන දේවල් දැනගන්නේ ලෝකයේ රටේ වෙන දේවල් දැනගන්න නිසාවෙන් මුලින්ම අහන්න කැමති දැන් ඊයේ දවසේ යුද හමුදාපතිතුමනි මරණ 8ක් සිදු වෙනවා.
ඒත් එක්කම ආසාදිතයන් 473 දෙනෙක් පමණ තොරතුරු වාර්තා වෙනවා. දැන් මේ තත්ත්වයේ කළමනාකරණය කරගනිද්දී විශේෂයෙන්ම සඳහන් වුණා PCR පරීක්ෂණ සංඛ්‍යාව 20000 දක්වා වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා. මේ හරහා ගෙන තිබෙන තීන්දුව తీරන සහ ඉදිරි පීවරයන් පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මුලින්ම. ඔව් චන්දන මෙහෙමයි ඔබතුමා දැක්වූ පරිදි ඊයේ දිනේදී මරණ 8ක් වාර්තා වුණා. ඒ මරණ 8ත් එක්ක ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මරණ සංඛ්‍යා 100 ඉක්මවා ගියා. ඒ අනුව මේ දක්වා අද දිනේ දක්වා ශ්‍රී ලංකාව තුළ සිදුවෙච්ච මරණ සංඛ්‍යාව 107ක් හැටියටයි වාර්තා වනු ලබන්නේ. ඒ 107න් ඊයේ දිනේ වෙච්ච මරණ 8 සලකා බැලුවම මේ මරණ 8ම වාර්තා වෙන්නේ කොළඹින්. මේ වන විට හුදකලා කළ තිබෙන ප්‍රදේශ එකක් බන්ධනාගාරයෙන් වාර්තා වනවා. මේ මරණ 8න් 4 දෙනෙක් කාන්තාවන් සහ ඉතුරු අය පිරිමි හැටියට වාර්තා වන්නේ. මේ මරණ 8 හොල බැලුවම ඒකෙන් විශේෂයෙන්ම එක් පුද්ගලයෙකු පිළිකා රෝගයත් එක්ක ඇතිවෙච්ච COVID-19 තත්ත්වයක් යටතේ මිය යනවා. තවත් වකුගඩු සම්බන්ධයෙන් පෙලිච්ච පුද්ගලයෙක්ට කොයිද ආසාදනය වීම හේතුවෙන් මිය යනවා. ඒත් එක්කම තවත් පුද්ගලයෙකුට ඇදුම රෝගයෙන් පෙළිලා ඒක උත්සන්න වෙලා මේ COVID-19 සමග සම්බන්ධ වෙලා මේ ආකාරයෙන් මිය යනවා. තවත් එක් පුද්ගලයෙකු දියවැඩියාව හේතුවෙන් අධික බවක් පිළිලා තියෙද්දි COVID ආසාදනය වීමෙන් මිය යනවා. අතුරු අයවලුන් විශේෂයෙන්ම හෘදයාබාධ රෝග සමග සම්බන්ධ වෙච්ච COVID හැදීමේ හේතුවෙන් හෘදයාබාධයක් හේතුවෙන් මේ අගිය හැටියටයි මේ ආකාරයෙන් වාර්තා වනු ලබන්නේ. ඉතින් මේ දක්වා ශ්‍රී ලංකාව තුළ මියගිය COVID ආසාදිතයන් 107 දෙනාගෙන් 69 දෙනෙක්ම වාර්තා වන්නේ කාන්තාවන් හැටියට. ඉතුරු 38 දෙනා පිරිමි තමයි මේ ආකාරයෙන් වාර්තා වන්නේ. ඒනුත් 80කට අධික සංඛ්‍යාවක් වාර්තා වන්නේ වයස අවුරුදු 50ට වැඩි අයවලුන් තමයි මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ මිය ගිලා තිබෙන්නේ. නිවාස් වලත් ඊයේ දිනේත් කීප දෙනෙක් මිය ගිහිල්ලා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා මීට දෙකකට ප්‍රථම උපදෙස් ලබා දුන්න අපිට මේ මියෑම් නිවෙස්වල එන එක ඉතාමත් හොඳ දෙයක් නෙමේ. කට්ටිය කෙසේ හෝ සමහරලාට අවස්ථාවක් තිබෙන්න පුළුවන්ද මේ රෝහලකට අරන් ගිහිල්ලා තියාගත්තොත් ඔවුන් මේ අකේ මියයන් නැති වෙන්න පුළුවන්ද කියලා. ඒ අනුව මම මේ අවස්ථාවේදීම මට ලබා දුන්න උපදෙස් වලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දුන්නා. වහාම මේ සැබැදිව ක්‍රියා කරන ලෙසත් ඒ අනුව අපි පෙරේදා ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජංගම රථ යොදවලා තිබෙනවා. නිවෙස් වලට ගිහිල්ලා මේ ආකාරයෙන් මේ නිදන්ගත රෝග සහ මේ ආකාරයෙන් පෙළෙන අයවලු ඉන්නවා නම් හැකිතාක් දුරට ඔවුන් රෝහල් ගත කරලා රැක බලා ගැනීමට විශේෂයෙන්ම මේ ආකාරයෙන් COVID ආසාදිතයෙක් හමුනොත් ඉතින් ඒක හඳුනනවා තවත් උපදෙසක් තමයි ලබා දුන්න. යම්කිසි පුද්ගලයෙකු COVID ආසාදිතයෙක් හැටියට සොයාගනු ලබනවා නම් ඒ නිවසේක ඉන්නවා නම් මේ ආකාරයෙන් දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන සහ භයානක තත්ත්වයන් පෙළෙන අයවලුන් ඔවුන් හැකිතාක් දුරට එතනින් නිවත් කරලා රෝහලක මෝන රැක බලා ගැනීමටත් කටයුතු කරන්න කියලා උපදෙස් ලබා දීලා තිනවා. ඒ අනුව දැන්ට පෙරේදා ඉඳලා මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. ඒත් එක්කම තමයි ඔබතුමා කිව් විදිහට ඊයේ දිනේදී COVID ආසාදිතයන් 473 දෙනෙකු වාර්තා වෙනවා. ඉන් එක් පුද්ගලයෙක් පිටරටවලින් ආපු පුද්ගලයෙක් අනිත් ලංකාවේ මේ වෙනකොට ඇතිවෙච්ච පුකුරු වලින් 472 දෙනෙකු වාර්තා වනු ලබනවා. ඒ 472න් බහුතරයක් 138කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ දැන්ට හුදකලා කරලා තිබෙන ප්‍රදේශවලින්. ඒකෙමුත් විශේෂයෙන් මට්ටක්කුලිය ග්‍රෑන්ඩ් පාස් දෙමටගොඩ මේ ආදී ප්‍රදේශවලින් තමයි වාර්තා වනු ලබන්නේ. ඊට අමතරව ගම්පහෙන් වාර්තා වෙනවා සංඛ්‍යාවක් ඒ 43ක් පමණ සංඛ්‍යාවක්. ඒ ගම්පහෙන් වාර්තා වන සංඛ්‍යාවත් වාර්තා වන්නේ වත්තල ඇතුළු මේ දැන්ටත් හුදකලා කරලා තිබෙන ප්‍රදේශවලින්. ඊට අමතරව අක්කරේපත්තුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුවෙන් වාර්තා වනු ලබනවා COVID සංඛ්‍යාවක්. ඊට අමතරව තවත් 34ක් වගේ සංඛ්‍යාවක් වාර්තා වනු ලබනවා කළුතර දිස්ත්‍රික්කයේ නැත්නම් බණ්ඩාරගම අටලුවගම කියන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා COVID ආසාදිතයන් මේ හා සමාන සංඛ්‍යාවක්. ඉතින් මේක තමයි දැනට තිබෙන තත්ත්වය COVID ආසාදිතයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ඊයේ දිනේදී මියගිය අවුලුන් සම්බන්ධයෙන්. ඔව්
යුද හමුදාපතිතුමනි දැන් එහිදී සඳහන් වුණා විශේෂයෙන්ම මේ හුදකලා කර ඇති ප්‍රදේශවලනුත් තවමත් ආසාදිතයන් හමු වෙනවා කියලා. දැන් කොළඹ පොලිස් වසම් ගණනාවක් හුදකලා කර තිබෙනවා. ගම්පහ ප්‍රදේශය ගත්තාම වත්තල, පෑලියගොඩ, කැලණිය ආදී පොලිස් වසම් ගණනාවක් හුදකලා කර තිබෙනවා. ඔය අතර වාර්තා කරනවා අක්කරේපත්තුව හුදකලා කරේ කියලා. දැන් මෙසේ හුදකලා කොට ඇති මීට පෙර සිටම හුදකලා කොට තිබූ ප්‍රදේශ යම්කිසි ආකාරයෙන් විවෘත කිරීමකට බලාපොරොත්තු වෙනවාද? එහි තොරතුරු දැනගන්න කැමතියි. ඔව් චන්ද්‍ර දැන් මෙහෙමයි සෑම දිනකම පාහේ අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යාලයේදී ජනාධිපතිතුමා සම්බන්ධ වෙලා මේ කාර්යසාධක බලකායේ විශ්ලේෂණයක් කරලා ලබනවා දිනපතා හමු වෙන සංඛ්‍යාවන් සහ කෙසේද හමුවන්නේ මේ සෑම හමු වෙන පුද්ගලයෙක් සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමා සහ සියලු දෙනාගේ අපිට දැනුමක් තිබෙනවා. ඉතින් මේ අනුව මේ හමු වෙන ක්‍රමවේදයේ කවුද හමු යන්නේ ආසාදිතයා පමණක් නෙමෙයි ආශ්‍රිතයන් කවුද මේ සම්බන්ධව විශාල විශ්ලේෂණයක් කරනු ලබන. ඒ අනුව තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන්නේ. ඉතින් විශේෂයෙන්ම දැන් මේ සතියක් පුරාවට කරන ලබන විශ්ලේෂණ සහ අද දිනේදී කරන ලබන විශ්ලේෂණ වලට අනුව බොහෝ දුරට හෙට උදෑසන වන විට අපිට ඉදිරි සතියේදී හුදකලා කිරීමට බලාපොරොත්තු වෙන සහ හුදකලා වලින් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙන ප්‍රදේශ අපිට නම් කිරීමට හැකියාවක් ලැබේ. එතකොට මෙහිදී අපි ඉස්සෙල්ලාම පළාත් වශයෙන් නැත්නම් දිස්ත්‍රික් වශයෙන් ඊළඟට පොලිස් වසම් වශයෙන් අදටත් පොලිස් වසම් ඒ ආකාරයෙන් හුදකලා කරලා ඊට අමතරව ග්‍රාම නිලධාරී හුදකලා කරලා තිබෙනවා මේ ආදි වරෙන් රැගෙන ඇවිල්ලා තිබෙනවා. නමුත් අපි ඉදිරි සතියේදී විශේෂම දන්නවා සමහර කොළඹ උතුරු ප්‍රදේශයේ ස්ථාන පොලිස් වසම් සති 4ක් 6ක් අතර කාල සීමාවක මේ ආකාරයෙන් හුදකලා කරලා දීදී තමයි මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන් හමුවන්නේ. නමුත් අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තිබෙනවා හැකිතාක් දුරට ජනතාවට අවම පීඩනයක් ඇති වෙන ආකාරයෙන් මේ ක්‍රියා කළ යුතුමයි කියලා. ඉතින් ඒ අනුව තමයි අපි ඉදිරි සතිය අපි උදකලා කිරීමට බලාපොරොත්තු වෙන නම් බලාපොරොත්තු වෙන්නේ අත්‍යවශ්‍ය නම් පමණක් පොලිස් වසමක් එසේ නොමැතිනම් ග්‍රාම නිලධාරී වසමක් පමණක් එසේත් නොමැත වැඩිපුර අවධානය යොමු කරලා තිබෙන්නේ ග්‍රාම නිලධාරී වසම තුලත් අත්‍යවශ්‍ය කොටසක් අපි තුමු නිවාස සංකීර්ණයක් එමත් නැත්නම් යම්කිසි පාරක් එමත් නැත්නම් යම්කිසි සුළු ප්‍රදේශයක් ඒ ආදි වශයෙන් හුදකලා කළා ඉතුරු සෙසු ප්‍රදේශ මේ හුදකලා භාවයෙන් ඉවත් කිරීමට. ඉතින් මේ අනුව තමයි අපි මේ වෙනකොට සැලසුම් සකස් කරලා තිබෙන්නේ. ඉතින් හෙට දිනේදී මේ දැනගන්න හැකියාවක් ලැබෙයි. අවම ප්‍රමාණයක් ඒ කියන්නේ යම්කිසි ප්‍රදේශයක් හුදකලා කළ යුතුම නැත්නම් ඒ නිවාස සංකීර්ණයක් වුණාම හුදකලා කළ යුතුම යන්න අවස්ථාවක් අපිට පෙනී යනවා නම් පමණක් කළ ඉතුරු ප්‍රදේශ ජනතාවට මේ තිබෙන පීඩනය ඉවත් කිරීමට අපි කටයුතු කරන ලබනවා. ඒත් එක්ක තමයි සමහර ප්‍රදේශ තිබෙනවා. දැන් ඊයේ දිනේ අපිට වාර්තා වුණා කොළඹ නගර සභාවෙන් සම්බන්ධ වෙච්ච වෛද්‍ය ගුරුගේ මැතිණිය විසින් පණිවිඩයක් ලබා දුන්නා. ඒදී විශේෂයෙන්ම අපි දැක්කේ සමහර වතු තිබෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ මේ දැන්ට හුදකලා කර දෙන වතු තිබෙන ඒ වතු වල තිබෙන අවම පහසුකම් වැසිකිලි ප්‍රමාණය තාමත් සුළු වැසිකිලි ප්‍රමාණයක් විශාල සංඛ්‍යාවක් භාවිතා කරන ලබනවා. නාන තැනුත් ඒ වගේ. ඉතින් මේ තත්වය කොවිඩ් එම ප්‍රදේශයේ පැතිර යාමට අවදානමක් තිබෙන තත්ත්වයන් තිබෙනවා. ඉතින් එසේ වුණොත් එවැනි ප්‍රදේශ දැන් මීට දින 4කට පමණ ප්‍රථමදී මහනුවර මහයාවේ මේ වගේ තත්ත්වයක් ඇති වුණාම වත්තක ඒ 330ක වගේ ප්‍රමාණයක් අපි යුද හමුදාව විසින් රන්ටැබේ නිරෝධායන මධ්‍යස්ථානයක් ඇත ඔවුන් අරන් ගිහිලා නුවර තිබෙන ඒ අනාරක්ෂිතභාවය ඉවත් කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. මේ ආකාරයෙන් ඉදිරි සතියේදී බොහෝ දුරට මේ ආකාරයේ යම්කිසි වත්තක් හෝ ප්‍රමාණයක් කොටසක් තිබෙනවා නම් අපි මේ මුළු ප්‍රදේශයක් නැත්නම් ප්‍රදේශයේ ඒ කොටස හුදකලා නොකර මෙවැනි විශේෂයෙන්ම මේ තිබෙන පහසුකම් අඩු ප්‍රදේශයක් තිබෙනවා නම් ඒ ප්‍රදේශයේම ඉන ජනතාව අරන් ගිහලා නිරෝධායන මධ්‍යස්ථානයක උනත් නිරෝධායනය කරමින් ජනතාවට ඇතිවෙන පීඩනය අවම කිරීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනු ලබනවා. හොඳයි යුද හමුදාපතිතුමනි ඉතාම පැහැදිලි ඒ තත්ත්වය පිළිබඳව ඒ කළමනාකරණය කරගන්න විදිහ ඉතාමත් ප්‍රශංසනීයයි. ඔය අතර දැනගන්න කැමති දැන් ඔබතුමා සඳහන් කළා ඊයේ දවසේ වාර්තා වුණු ආසාදිතයන් 473 දෙනා අතරින් එක් අයෙක් මේ විදේශගතව සිට පැමිණෙන අයවලුන්ගෙන් මුණ ගැසුණා කියලා. දැන් ඔය අතර තීන්දුවක් ලබා ගන්නවා නැවතත් මේ විදේශගතව සිටින රැකියාවලට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම. දැන් මේ වසංගත තත්ත්වය හමු වී මේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්නේ කොහොමද මේ කළමනාකරණය කරගන්නේ කෙසේද කියන කාරණාවක් දැනගන්න කැමතියි. මොකද බොහෝ පිරිසක් පොරොත්තුලයක වල සිටිනවා අප දන්නවා. නැවත ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඒ තත්ත්වය පිළිබඳව යම් අදහසක් ලබා දුන්නොත් වටී කියලා අපි විශ්වාස කරනවා.
ඔව් චන්දන මේක වැදගත් ප්‍රශ්නයක්. අපි කොවිඩ් මේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා හමු වුණු වහාම අපි සුළු පිරිසක් මේ කාගෝ ලයිට්ස් වල සුළු පිරිස ඒකට අපි නවත්තුවේ නැහැ. 25ක වගේ සංඛ්‍යාවකට එන්න අවස්ථාව ලබා දුන්නා. නමුත් අර එක රටකට ගිහිලා මුළු ගුවන් යානයක්ම ගේන එක තමයි අපි මේ යම්කිසි ආකාර ප්‍රමාදයකට ලක් කරන ලැබුවේ. දැන් ඒක පටන් ගන්න තිබුණා. දැන් ඊයේ දිනේ ගත්තත් ලංකාවට 492 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණෙනු ලැබුවා. මේ අතර ඩුබායි රාජ්‍යයෙන්, දෝහා කටාර් රාජ්‍යයෙන් සහ ඕස්ට්‍රේලියාවෙනුත් ඊයේ මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට රැගෙනීමට කටයුතු කරනු ලැබුවා. අද දිනෙත් 191ක් ඒමට වාර්තා වෙනවා ගුවන් යාන මගින්. ඊට අමතරව දැන් ශ්‍රී ලංකාවේ මේ ආකාරයෙන් ගුවන් යානයක සම්පූර්ණ යම්කිසි රටකින් ගේන සංඛ්‍යාවක් තිබෙනවා 300කට ආසන්න සංඛ්‍යාවක්. ඒක දැන් ඉඳලා දිගටම ඉදිරි සතිය සහ ඉදිරියට අපි මේ තත්ත්වය යටතේ ගෙනීමට කටයුතු කරනවා. ඒ කියන්නේ දිනකට 300කට ආසන්න සංඛ්‍යාව. කෙසේ වෙතත් ඊට අමතරව ලංකාවට විවිධ ගුවන් යානා වෙනත් මේ කාගෝ අරන් ගිහිල්ලා එන ෆ්ලයිට්ස් වගේ එන ගුවන් යානා කාගෝ සමග එන ගුවන් යාන තියෙනවා. ඒ වගේ යම්කිසි සීමිත ප්‍රමාණයක් ඔවුන්ට රැගෙනීමට හැකියාවක් තිබෙනවා. ඔවුන්ටත් අපි සීමාවක් දීලා තියෙනවා 50කට ආසන්න සංඛ්‍යාවක් ඒ ගුවන් යානවල ගේන්න පුළුවන් කියලා. එවැනි ගුවන් යාන 6ක් 7ක් සාමාන්‍යයෙන් ලංකාවට පැමිණෙනවා. ඉතින් ඒ බැලුවම ඒ වගේමුත් 300කට විතර ආසන්න සංඛ්‍යාවක් සමහර වෙලාවට රැගෙනු ලබනවා. ඉතින් ඒ අනුව වහපු ප්‍රශ්නෙට ඔව් විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ ක්‍රම දෙකෙන්ම එහෙමට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම හෙට දිනේදී අපි අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් 395ක විතර කණ්ඩායමකුත් ඊළඟට 30 වෙනිදා දකුණු කොරියාවෙන් 298ක සංඛ්‍යාවකුත් පළවෙනිදා ඉතියෝපියාවෙන් මේ ආකාරයට සංඛ්‍යාවකුත් ලබන සතිය පුරාටම අපි විදේශ අමාත්‍යාංශයට අපගේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් කාලසටහනක් දීලා තිබෙනවා. ඒ අනුව ලබන සතිය පුරාටම සෑම දිනකම එක් ගුවන් යානයක් බැගින් අනිවාර්යයෙන්ම ගේනවා. ඊට අමතරව අනිකුත් ගුවන් යානවලත් මම කිව්ව විදිහට 50 ගානේ වගේ ගේනවා. කෙසේ හෝ බහුතරයක් අපි වැඩි අවධානයක් යොමු කරලා තිබෙන්නේ අපේ විශාල වශයෙන් ශ්‍රී ලාංකිකයන් ඉන්නවා මැද පෙරදිග රටවල කුවේට්, බාරේන්, ඩුබායි, දෝහා කටාර් එවැනි රාජ්‍යවලින්, ජෝර්දානය ඒ රාජ්‍යවලින් ලබන සතියේ බහුතරයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි ඒත් එක්කම යුද හමුදාපතිතුමනි දැන් මා කැමති විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතිවුණු කතාබහක් සහ මතුවුණු කාරණාවක් පිළිබඳව ගන්නට ඒ තමයි මේ මහවිරු සැමරුම් කරන්නට කර තිබූ ඉල්ලීමක් විශේෂයෙන්ම යහපනේ අධිකරණය විසින් වළක්වාලනවා. ඔය අතර ඊයේ දවසේදී අහන්න ලැබෙනවා විශේෂයෙන් මේ හරහා මෙවැනි සැමරුම් ප්‍රදර්ශනය කළ ප්‍රචාරය කළ සිව්දෙනෙක් ඉරාවුරු ප්‍රදේශයේදී අතරංගුරු ගන්නවා කියලා. දැන් මේ ප්‍රවණතාවයක් ලෙසින් අපිට අහන්න ලැබෙනවා. දැන් ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරද්දී සරත් වේරසේකර මහත්මයා අභිනව අමාත්‍යවරයා වශයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් පත්වෙන කාලේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමා ඇතුළු සියලු දෙනාම වැඩිම අවධානයක් යොමු කරන තියෙන කාලයක තමයි මෙවන් තත්වයන් අහන්න ලැබෙන්නේ. දැන් මේ තත්වය පිළිබඳව ඔබතුමා දකින්නේ කොහොමද? මේවා වළක්වන්නට ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව යම් අදහසක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවද? ඔව් ඇත්තටම ඔබ දන්නවා දැන් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ දශකට ආසන්න කාලයකටත් ඉදිරියේදී වසර 11කට පමණ ඉදිරියේදී මේ නිමාටපත් වෙන්න ලැබුවා. ඉන් පසුව ජාතීන් ඉතාමත් සමගියෙන් ජීවත් වෙමින් සිටින අවධියක යම් යම් න්‍යාය පත්‍රයන් යටතේ මේ සමගිය සාමෙන් ජීවත් වෙන රටේ ජීවත් වීම වළක්වන්න අර මියගිය නැත්තම් දැන්ටත් මේ සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවෙන් අපි ලෝකයේ විවිධ රටවල් වලින් කිසිසේත් පරාජය කරන්න බැහැයි කියපුව ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම ලංකාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන් පස්සේ දැන් එදා ඉඳලා 2009 ඉඳලා විවිධ ආකාරයේ උත්සාහයන් වල යෙදෙනවා මේකට ඔක්සිජන් දීලා කොහොම හරි පණ දෙන්න උත්සාහ කරන කණ්ඩායම. මේකට ඉතින් විශාල වශයෙන් මුදල් යටතේ කියන්නේ මුදල් ගෙවන හින්දා විවිධ ආකාරයෙන් මේවට සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවා. ඒක හොඳට පැහැදිලිව පේනවා. ඒක මම හිතන්නේ බුද්ධිමත් ජනතාවට තේරුම් ගන්න පුළුවන්. මේ තත්ත්වයන් තිබෙන. ඒ අර්ථයේ තමයි දැන් මේ මහවිරු දිනය 26 වෙනිදා සම්බන්ධ වෙලා තිබෙන්න උත්සාහ කරා. ඉතින් විවිධ රටවල් වල මේ සමයදීව කරනු ලැබුවා. ඒත් එක්ක ලංකාවේදීත් මේ වගේ සමරුම් කිරීම ගරු අධිකරණය විසින් තහනමකට පත් කරලා තිබුණා. ඉතින් එතෙසේ ගරු අධිකරණයක් විසින් තහනමකට පත් කරලා තීද්දි මෙවැනි දේවල් සමනන්න එපැයි කියලා රටේ පුරවැසියන් වශයෙන් ඕනම එක්කෙනෙක් එසේ ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීමට අපි බැඳිලා ඉන්නවා. අපේ වගකීමක් සහ අපේ යුතුයකමක් පවන්නම අපි බැඳිලාත් ඉන්නවා. ඉතින් ඒ අනුව
ඒට පටහැනිව තමුන්ගේ අභිමතාර්ථය පරිදි ඔබට අවශ්‍ය ආකාරයෙන් මෙවැනි දේවල් සංහිඳියාවට විශේෂයෙන්ම බාධා වෙන ආකාරයෙන් අනික් කට්ටියට ප්‍රකෝපකාරී වෙන ආකාරයෙන් අනික් කට්ටිය සමහර කණ්ඩායම් මේකට මේ අහිංසක ඉන්න ජනතාව ඇදලා අරගෙන තමුන්ගේ න්‍යාය පත්‍ර වලට කටයුතු කරන අයවලුන් සිටිනවා නම් ගරු අධිකරණයෙන් ලබා දීලා තියෙන උපදෙස් වලට පටහැනිව ක්‍රියා කරනවා නම් එවැනි අවස්ථාවලදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාවක් තිබෙනවා. ඉතින් ඔබ වාර්තා කරන්නේත් එවැනි තත්ත්වයක් තමයි. බහුව ඊයේ දිනේදීත් එවැනි දෙයක් සිද්ධ වුණා. ඉතින් එවැනි සිද්ධ ගරු අධිකරණයට පටහැනිව ගරු අධිකරණයට අභියෝගයක් කරමින් මේ ආකාරයෙන් ඔබ මොන පුද්ගලයෙක් හරි වෙන්න පුළුවන්. රටේ මොන පුරවැසියෙක් වුණත් ඒ ආකාරයෙන් කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් පොලිසියට තිබෙනවා. ඊළඟට ඒක අධිකරණයට ඉදිරිපත් කිරීමට ඒ අනුව කටයුතු කරලා තිබෙනවා. ඔබ කිව්ව එක හරියටම හරි ඊයේ දිනේ මෙවැනි තත්ත්වයක් ඇතිලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ පුරවැසියන් වශයෙන් මේ අනවශ්‍ය ආකාරයෙන් තමුන්ට යම් කිසි පුද්ගලයෙක් තමුන්ගේ මිය ගියන අපි දන්නවා අපි ඕනම එක්කෙනෙක් ගෙදරකට ගෙනල්ලා අපි ගෙදර කරන දේවල් තිබෙනවා. නමුත් එසේ නොමැතිව යම් කිසි කණ්ඩායමක් යම් කිසි න්‍යාය පත්‍රයකට අනුව තමුන්ට ලැබෙන අර මුදල් ගෙවන හම්බ වෙනවානේ මේ දේවල් කරාම මුදල් හම්බ වෙන කණ්ඩායම් තමයි මේවා කරන්නේ ගොඩක් නැතුව නෙමෙයි. ඉතින් ඒ කණ්ඩායම මේ මුදල් මත මෙවැනි දේවල් කරලා ලංකාවේ තිබෙන මේ සමගිය සාමය නැති කිරීමට උත්සාහ කරන අයවලුන්ට එවැනි අවාසනාවන්ත අවස්ථාවන්ට මුහුණ දෙීමට සිදු වෙනවා. ඒක ඉදිරියේදීත් ඒ ආකාරයෙන්ම සිදු වෙයි. මේ රටේ යුද්ධයක් ඉවර කරලා තිබෙනවා. යුද්ධයට පණ දෙන්න උත්සාහ කරන කණ්ඩායම් වලට කිසිදු අවස්ථාවක් ඉදිරියේදීවත් ලබා දෙන්න බලාපොරොත්තුවක් නැහැ. හොඳයි බොහොම ස්තුතියි යුද හමුදාපතිතුමනි. මේ සියලු විස්තර ඉතාමත්ම ප්‍රශස්ත අන්දමින් සියලු දෙනාටම වැටහෙන අන්දමින් ඉදිරිපත් කිරීම සහ තොරතුරු ලබා දුන්නාට අප සම්බන්ධ කරගත්තේ ආරක්ෂක මාඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතනන්ට් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා. එතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක්. හොඳයි විශේෂයෙන් එතුමාට එහෙම කියන්න තාම හැකියාවක් තිබෙනවා. මේ 30 වසරක යුද්ධය නතර කරන්න එතුමා පෙරමුණු ගත් නියමුවෙක්. එහෙව් නියමුවෙකුට පුළුවන්කමක් ලැබෙනවා රටේ ආරක්ෂාව සංහිඳියාව කඩාකප්පල් කරන්නට කිසියම් පාර්ශවයක් හෝ පුද්ගලයෙක් කිසියම් විදිහකින් උත්සාහයක් දරනවා නම් එය නතර කරන්නට කියන්න. එය හුදෙක් ප්‍රායෝගික කතාවක් බවට පත් වෙන එතනදී. අපි සූදානම් නැවතත් පත්තරයට එන්නට. දැන් සූදානම් අපි තොරතුරු දකින්න විදෙස් ලෝකයේ විදෙස් පුවත් හරහා එයන මුලින්ම තෝරා ගන්නවා ලංකාදීපේ විදෙස් පුවත් පිටුවෙන් ට්‍රම්ප් මහත්මයා කියන ප්‍රකාශයක්. බයිඩන් ජය තහවුරු කළහොත් දවල මන්දිරයෙන් යනවා ට්‍රම්ප් කියයි. ලංකාදීපෙන් උපුටා ගන්නේ. එතුමා කියනවා තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණ සමූහ නැතන් ඡන්ද ගණන ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කළොත් තමා පරාජය පිළිගන්නා බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා ප්‍රකාශ කළා තිබෙනවා. කොහොම නමුත් අවසානයේදී එතුමාට පිළිගන්න වෙනවා තමන්ගේ පරාජය. ඔය අතර කොරෝනා පිළිබඳ එන්නතක් පිළිබඳවත් ඇමරිකාවෙන් ප්‍රකාශ කරනවා. කොරෝනා එන්නත ලබන සතියේ බෙදා හරිනවා. මේ සඳහන් කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා. මෙන්න ලංකාදීපේ වාර්තා කරනවා නව කොරෝනා වෛරස් එන්නත ලබා දීම ලබන සතියේදී ආරම්භ කරන බව තමයි එහිදී ප්‍රකාශ කළ තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ ස්තුතිවන්ත වීමේ දිනයේ වෙනුවෙන් ජනාධිපතිවරයා රට ආරක්ෂක අංශ ඇමතීම එරට සම්ප්‍රදායයි අන්නේ අවස්ථාවේ තමයි සඳහන් කරලා තිබෙන්නේ කොරෝනා එන්නත ලබන සතියේ බෙදා හරිනවා කියලා. හැබැයි දැන් ඒ අතර රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් 5 නැමැති එන්නත මේ මොහොත වන විටත් නිෂ්පාදනය ආරම්භ කරලා හමාරයි. ඒ තමයි ලෝකේ කතා කරන ප්‍රවෘත්තියක් බවට පත්වන්නේ. මේ අත ලංකාදී වාර්තා කරනවා තමන්ගේ ලෝවට පුවත් තුලින් ඉන්දියාව වසරකට ස්පුට්නික් 5 එන්නත මාත්‍රා මිලියන 100ක් නිෂ්පාදනයට සැරසෙයි. අපි බලමු එය. ඒකද කියනවා ඉන්දියාව වසරකට රුසියාවේ ස්පුට්නික් 5 නව කොරෝනා වෛරස් එන්නත් මාත්‍රා මිලියන 100කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට එකගතාව පළ කරලා තිබෙනවා. විශේෂයෙන්ම රුසියාව සහ ඉන්දියාව සම දායකත්වයෙන් තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඒ පිළිබඳව වැඩි විස්තර තොරතුරු වාර්තා කරනවා. ඔය අතර හිතබතුනි ලෝකේ පාපන්දුවට ආදරය කරන පාපන්දුවට රෝද බදින සියල්ලන්ගේම හදවතින් කියවෙන නමක් තමයි ඩියාගෝ මරඩෝනා. ආජන්ටිනානු හිටපු නායකයා නොයසනම් තමන්ගේ රටට ලෝකසලානේ ජයග්‍රහණය ගෙන ඒ අභීන නායකයා ඔහුගේ වියෝව පිළිබඳව රට වැසියන් කම්පා වෙන අතර අද දෙවෙනි වාර්තා කරනවා මෙන්න මෙහෙම පුවතක්. ලෝපූජිත පාපන්දු ශූර ඩියාගෝ මැරඩෝනා අවසන් කටයුතු බොනෝස් අයර්ස් සුසාන භූමියේදී සිදු කෙරෙයි. ගෞරව දැක්වීමට නොදුන් බව කියමින් අනුගාමිකයෝ පොලිසිය සමග ගැටෙති.
ඔබට පේනවා ඡායාරූප ඉතාමත්ම දිගු පෝලින් තියාගෝ මරඩෝනාට අවසන් ගෞරව දක්වන්නට බෝනෝස් අයොස් ප්‍රධාන තමන්ගේ අගනගරයේ සිට තමයි මේ අවසන් කටයුතු කරුණේ. ඒ අවස්ථාවට සම්බන්ධ වීමට නොහැකි වුණු පිරිස් පොලිසිය හා ගැටෙන ඔබට පේනවා එක් අනුගාමිකයෙක් නොයසනම් ඔහුව දේවත්වයෙන් අදහන පුද්ගලයෙක් වැදන් යන ආකාරයේ. ඔය අතර LPL තරඟාවලිය පිළිබඳව සඳහන් කරන්න අවශ්‍යයි. ඊයේ දෙවන තරඟය පැවතුණා. එහි තොරතුරු අද ලංකාදීපේ ක්‍රීඩා පිටුවේ වාර්තා කරනවා. අවිෂ්ක යාපනයට ජයගෙනයි අපි බලමු. ඊ දවසේදී පැවතුණු තරඟය පිළිබඳව සඳහන් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම දෙවන තරඟය ලෙසයි මෙය පැවැත්වුණේ. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම අතරෙහිදී අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 92ක් ලැබමින් මේ ජයග්‍රහණයට පාර කපනවා. ඒ පිළිබඳව තොරතුරු සඳහන් කරන අපි සූදානම් ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලින් ඒ ගැන ඔබට තොරතුරු කියන්න. අපි දැන් සූදානම් හිතවතුනි. අනුමැතිය දින 3 ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක් හෝම් ලෝන්ස් කමර්ෂල් බැංකුවෙන්. ශ්‍රී ලංකාවේ වාසිදායකතම මොබයිල් පසුගියුම් පැකේජය ඩයලොග් පවර් ප්ලෑන් එකක් ඔබත් අදම ලබා ගන්න. කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලා ගන්න පුළුවන් සේලෙක් සත්කාරයෙන් විතරයි. යුනියන් ඇෂුරන්ස් වෙතින් සිසුවක ප්ලස් ඔබේ දිවියට අපේ සවිය. දැඩිගම රන්නෑ මධ්‍යස්ථානවලින් පවමකට රුපියල් 80000ක්ම ගෙවනවා. ඊයේ දිනේ රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය දරබා ස්වර්ණ මහල් වෙතින් රන්කාසි දිනාගත් ජයග්‍රාහකයන් ශ්‍රියානි චන්ද්‍රිකා මට්ටක්කුලිය, HA ශ්‍රියානි මල්ලිකා මිනුවන් දෙනිය, ප්‍රේමසිරි පතිරණ බදුල්ල, MC නිල්මිනී කුරේ වැලිමඩ, මේනකා සුදර්ශනී සිරිවර්ධන මොනරාගල. ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්. මීළඟ ජයග්‍රාහකයා ඔබ විය හැකි. රැඳින්න ස්වර්ණවාහිනිය සමගම. ඉන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. එකම විසඳුම රාජපුර පංචබල අමෘතපානය. ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරයි. හොඳ බෙහෙතක් තියාගෙන අපි අපරාධෙනි දුක් විඳින්නේ. බිල් ගෙවන්න, සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න, කරපු ගනුදෙනු චෙක් කරන්න වගේ හැම බැංකු වැඩක්ම දැන් ඔන්ලයින් කරගන්න ලේසි. දැන් ඉතින් සෙලාන් 24/7 ස්මාර්ට් බැංකින් එක බැංකු නොයා බැංකු යන්න. සෙලාන් සුවද හදක් ඇති දේශීය බැංකුව. Barbecue chicken, roast chicken, chicken sausages සහ chicken bacon සමගින් නැවුම් ingredients දමා රස ගැන්වූ Pizza Hut හඳුන්වා දෙන the ultimate chicken treat pizza. Pizza Hut මේ උත්සව සමයේ ඔබත් එක්ක ඔබේ ගෙදරටම. Pizza Hut. Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely දැන් Glow and Lovely. ඇයි? දැන් පැහැපත් බවට වඩා HD glow එකක් ලැබෙන නිසා. හඳුන්වා දෙන Glow and Lovely. එහි ඇති මල්ටිවිටමින් සම ඇතුළට ගමන් කර ඔබේ මුහුණට කැපී පෙනෙන ග්ලෝ එකක් ලබා දෙයි. අලුත් පියවරක අලුත් glow එක. Glow and Lovely. කොයි කොන හිටියත් හැමෝම කන්නේ නම් ඉතින් මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට්. නියම කොකෝ වලින්ම හදන මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට්. හැම කටකම චොක්ලට්. ලයිෆ් බොයි ෂැම්පූ. ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක්. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ් YouTube FB Messenger හා Facebook එක දැන් WhatsApp යන්නත් පුළුවන්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ Airtel විතරයි. දෙකු කල් පවතින සුවඳින්නෙන නව සන්ලයිට් දැන් මිල. අපි මුලින්ම බලන්නේ අද දිනමිනට ඇඳෙන ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටූනය. බලමුකෝ කියන කතාව මොකක්ද කියලා මුලින්ම ඔන්න කාටූනෙන් කියනවා. දෙන්නෙක් අතර කතා බහක් මගොඩිස් කෙනෙකුත් ඉන්නවා වගේ. රක්ෂිතයකට හරක් ඇතුළු කරන එකේ වැරද්දක් නෑ නේ බං. එතකොට අනිත් එක්කෙනා කියනවා ඕක මොකක්ද සර්? අපි පාර්ලිමේන්තුවට යවන්නේ. රක්ෂිතයට හරක් ගියාට මොකද අපි පාර්ලිමේන්තුවට යවන්නේ? ඔය කතාව මතුවෙන්නේ අර බිමල විරදි සනායක මහත්මයාගේ කතාවත් එක්ක වෙන්න කියලා අපි විශ්වාස කරනවා. ඔය අතර අපි අංජනගේ කාටූන් දකින්නෙත් දිනමින පත්තරෙන්. මගොඩිස් ඉන්නවා. මගොඩිස් එක්ක ඉන්නවා තවත් කෙනෙක්. නවීන්ගේ අපේක්ෂාව එජාපේ නායකත්වයලු. රනිල්ගේ අපේක්ෂාව මොකක්ද දන්නේ නෑනේ. රනිල් මහත්තයාගේ අපේක්ෂාව මොකක්ද කියලා දන්නේ නැහැ. මේ දවස්වල එක්සත් ජාතික පක්ෂය ගැන කතා වෙනවා. ඉතින් ඒ ගැන ඉදලා කාටුන් කීපයක් මේ. අංජනගේම කියලා වැඩක් නෑ කාටුනේත් අපි හොයලා බලමු මොකක්ද කියන්න කියලා. මෙන්න. එක්කෙනේ පත්තරය බල ඉද්දි මගෝඩිස්ද කොහෙද ඔතෙන්ට එනවා. අර පත්තරය බලගෙන කියනවා වැඩක් අන්තිමට අප්සෙට් වෙලා ගියාම අපි කොහොමද කියන්නේ? අනිත් එකනා කියන වැඩේ ජෝම් බස්ට් ගියා කියලානේ කියන්නේ.
පත්‍රේ බලන් ඉන්න කෙනා පත්‍රය දික් කරනවා. පත්‍රේ තියෙනවා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට සුදුස්සාමමයි ජෝන් අමරතුංග මහත්මයා කියලා තියෙන්නේ. එතකොට පත්‍රේ තියන් ඉන්න කෙනා කියනවා එහෙනම් එජාපේ ජාතික ලයිස්තු මන්ත්‍රීකමටත් ඒකම වේද? මොකද්ද වැඩේ? ජෝන් බාස්ටගේ අර කතාව ගමේ කතාව තියෙන්නේ. ඔය අතර හරි අපූර්ව කාටුනක් ඇදෙන ඔය හා සම්බන්ධව උදේ විමලසිරි දිවයින්ට මෙන්න බලන්නකෝ. ඉත්තෑහාමි කෙනෙක් ඉන්නවා. එතන ගහක් තියෙනවා. ගහ උඩ බෝනස් කියලා ගෙඩියක් තියෙනවා. ඒක අඹ ගෙඩියක් වගේ තමයි පේන්නේ. අර ගහ UNP ගහක්. ඔන්න කවි පෙළක් තියෙනවා. ඒ කවි පෙළ සිහියට එන්නේ අර ඉත්තෑහාමිට. ඉත්තෑහාමිගේ මූණ බලන්නකෝ. ගඟට නැමුණු අඹ අත්තේ එක ගෙඩියයි පළගත්තේ. ඒක කන්න පින නැත්තේ ජෝන් බාස් ළඟ අත්තේ. එතනින් එහාට කියන්න කාරණාවක් නැහැ. අපි දැන් බලන්නේ තලංගේ ඒතුමා කාටුනය. පුතන්ගයා ගිහිලා ළඟට තාත්තන්ගෙන් අහනවා මෙහෙම. කෝටි ගාණක් වේදම් කරලා පාර්ලිමේන්තුවක් පවත්වගෙන යන්නේ මොකටද තාත්තේ? තාත්තා දෙනවා මෙහෙම උත්තරයක්. ඒක අත්‍යවශ්‍ය කාරණාවක් මයි පුතේ. ඒතර පොඩි කහනවා එයි කියලා. තාත්තා කියනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියලා ලෝකෙට පෙන්වන්නනේ මගේ පුතේ කියලා තමයි කියන්නේ. ඒකට තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ කියලා ඒ තාත්තා කියනවා. ඔය අතර අපි සූදානම් නිමල ජයශාන්ත ලංකාදීපිට අඳින ප්‍රධාන කාටුනේ දකින්නට. මේම් බලන්නකෝ හැලියක් රත් කරනවා ගිනි දාලා ගිනි පිඹලා මේ අයවැය හිඟේ කියන මහා හැලිය එය පුරවන්නේ අර්ථ සාධකය නැමැති සල්ලි මහා කන්දරාවකින්. ඔය අතර රජයේ සේවකයෙක් අර කාර්යාලයෙන් එළියට බහැලා එළියට යද්දි තමයි මේ දකින්නේ. ඔය අතරින් පුවතක් තිබෙනවා විශ්‍රාම යාම 60 දක්වා දීර්ඝ කෙරේ යෝජනාවක් කියලා ඒ සඳහන් කරන්නේ. ඔය අතර අපි සූදානම් වෙනවා තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ දකින්න. කෙනෙක් රෙදි අපුල්ලනවා හොඳට. බලන්නකෝ ඉතින් කවුරු වගේද කියලා පේන්නේ කියලා. එයා රෙදි අපුල්ලන ගමන් කියනවා මම ස්වේච්ඡාවෙන්මයි වැඩේ බාරගත්තේ කියලා. එතකොට ළඟට එන මගොඩිස් කියනවා කෙහෙලියත් ඕකම තමයි කළේ බලපං දැන් නැග්ග නැගිල්ල කියලා. අර රෙදි හොදන කෙනාට කියන්නේ කවුද රෙදි හොදන්නේ? ඒ හරහා කියවෙන නම කවුද කියලා ඔබම හිතන්න. ඔය අතර දාස ලංකාදීපිට අඳින ප්‍රධාන කාටුනයත් බලන්න ඕන. කෙනෙක් මල්ලක් අරන් යනවා කඩයක් ළඟට තවත් කෙනෙක් එනවා ඒ දෙසට. ඔය අතර උඩින් තියනවා හාල් සීනි රජේ මිලට නැහැ. වාසුදේව මහත්මයා තමයි යමතුමා තමයි කියලා තියෙන්නේ. ඔය එන්නේ වාසුදේව මහත්තයා වෙන්න ඕන. ඒ වගේනේ. ඔය අතර අර කඩේට එන සාමාන්‍ය කෙනා මෙන්න මෙහෙම කියනවා. පුදුමයි වලව්වලට කඩේ යන අයට ඕකට තේරිච්ච එක. නැත්නම් පුදුමයි වලව්වලට කඩේ යන අයට ඕක තේරිච්ච එක. ඒ කියන්නේ අහවල් මිලට සීනි නැහැ කියලා වාසුදේව මහත්මයා කිව්ව කාරණාවට තමයි කියන්නේ. ඔය අතර අලුත්ම රියැලිටි තරංගය පිළිබඳව තොරතුරු වාර්තා කරනවා ඒ තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස කාටුනෙන්. මොකක්ද මේ අලුත්ම රියැලිටිය? ඒ තමයි බඩගිනි ස්ටාර්. මෙන්න බඩගිනි ස්ටාර් කෙනෙක් ඉන්නවා අඹුඩ කිටියක් ගහගෙන අර බඩගිනි ස්ටාර් කියන බෝඩ් ලෑල්ල ජයග්‍රහණය කරලා අත් ඉහළට ඔසවලා බඩු මිල ඔය අතර ඉහළට යනවා උඩට යනවා කියලා රොකට් එකකින් පේනවා. ඔය අතර තෑග්ගක් ලැබෙනවා ඡන්ද සලකුණු කරලා තිබෙන අතකින් බදු නැමැති මහා බදු පොට්ටනිය තෑග්ගක් අවශ්‍ය ලබා දෙනවා. ලබා දෙන ගමන් කියන්නේ මොකක්ද? ඔව් බඩගිනි ස්ටාර් තරගෙන් ජයග්‍රහණය කළ ඔබතුමා ඒ සුවිශේෂී ත්‍යාගය දිනා ගන්නවා. මොකක්ද ඒ සුවිශේෂී ත්‍යාගය? බදු. දෙන්නෙක් ඉන්නවා මොන තැනක හම්බෙලා දන්නේ නැහැ. හැබැයි ගහට ගහක් මුණ ගැහෙන්නේ මොරටුයි කිව්වද මේ දෙන්න එතන මුණ ගැහුණාද දන්නේ නැහැ. මේ කියන්න හදන්නේ දින මෙනකට අංජනා දින ප්‍රධාන කාටුනේ. බලන්නකෝ ඒ දෙන්න මුණ ගැහිලා ඉන්න තැන සහ ඒ දෙන්න කවුද කියලා. එක්කෙනෙක් ජීඑල් පීරිස් මහත්තයා වගේ අනිත් කෙනා බන්දුල ගුණවර්ධන මහත්මයා වගේ. අර ජීඑල් පීරිස් මහත්තයා වගේ කෙනා කියනවා පාසල් ඇරලත් බෑ වහලත් බෑ. එතකොට බඳුළු ගුණවර්ධන වගේ මහත්තයා වගේ එක්කෙනා කියනවා ගැසට් ගහලත් බෑ නොගහත් බෑ කියලා. අපි දැන් බලන්නේ සරදම් කාටුනේ පංකජ රුවන්ද ලංකාදීපිට අඳින. මගෝඩිස් ළඟට සරදම් ඇවිල්ලා සරදම්ගේ හිනාවම සරදමක් තමයි. දෙන්න අතර කතා බහක්. යහපාන ආණ්ඩුව හිටපු ජනාධිපතිතුමාට හිසරදයක් වුණා කියලා එතුමා කියනවලු. අනිත් කෙනා කියනවා සරදම් කියනවා එතුමාට ඡන්ද දුන්න යහපාලනේ අයත් කියන්නේ එතුමා හිසරදයක් වුණා කියලා. ඡන්ද දුන්න අය කියන්නේ එහෙමයි කියලා තමයි කියන්නේ. ඔය අතර අද සුවාරිස් කාටුනියත් අපි බලන්න හදන්නේ. මෙන්න බලන්නකෝ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මේ මාධ්‍ය සාකච්ඡාව ළඟ ඉන්නවා මේ සත්තු ටිකක්. කිඹුල් වගේද මන්ද පේන්නේ.
ඈතින් සුවාරිස් ඉන්නවා. බලන්නකො එහා පැත්තේ බෝඩ් ලෑල්ලේ මොකක්ද ගහලා තියෙන්නේ කියලා. ඒත් එක්කම අපි යනවා අනේද කියන්නේ තලන් ලංකාදීපයට ලියන අනේද කියන්නේ පැදිපෙළ කියවන්නට. මෙන්න ඉස්සර ආණ්ඩුවේ තිබුණා මතට තිත දැන් එය රටේ හුඟ දෙනෙකුට මතක නැත. මත්පැන් පෙරා විකුණන රජයටම හිත ජාතියේ පිනට පහළ වූ ඇමතියෙකු ඇත. ජාතියේ පිනට පහළ වූ ඇමතියෙකු ඇත. එහෙම තමයි අද තලන් අනේද කියන්නේ පැදිපෙළෙන් කියන්නේ. ඔය අතර අපි යනවා අද රටේ මුල්ලේ මුදන්නායක අඳින ලියන ඇත්ත නැත්ත පැදිපෙළත් බලන්නට. මොකක්ද මේකෙන් කියන්නේ? අපි කාටත් බලන්නට දැනගන්නට අවශ්‍ය දෙයක්. මහවිරු සමරුවට අවසර පතන යුගයේ මත්කුඩු පාතාල දූෂණ කෙරෙන රඟේ පුදබිම් විනාශය දින දින ඉහළ නැගේ හොඳ විසඳුමක් දෙන හැඩ ඇත රටට මගේ. සරත් වීරසේකර නව ඇමතිතුමා එම තනතුරට අද සුදුසුම කෙනෙකු නිසා සිදුවන අකටයුතු කම් ගැන සිතැඟියොමා රැකගනු මැනවි රට ඉහළම ලකුණු දමා. අන්න එහෙමයි රටේ මුල්ලේ මුදන්නායක කියන්නේ ඇත්ත නැත්ත කවිපෙළෙන්. ඒ සමගින්ම අපි සූදානම් ගිනිකසේ කවිපෙළත් ඔබට කියන්නට. මොකද්ද ගිනිකසෙන් කියන්නේ? බියකරු කොරෝනා අසලදී දුන් දිරිය පැටලිලි ගැටලු මැද්දෙලු දැන් සුවසැරිය. එය කඩිනමින් විසදා දුන්නොත් හරිය මහ ජනයට ඒක නම් නැතුවම බැරිය. සුවසැරිය පිළිබඳව එහි ගැටලු ගැන කතා කරමින් තමයි අද ගෙනිකසේ ඇඳෙන්නේ. ඒ සමගින් හිතවතුනි අපි සූදානම් අද පත්තරෙන් සමුගන්න සූදානම් විරාමයකින් පසුව ඔබව